තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සුවහසක් ශ්‍රාවක හිතසුව පිණිස සිරසෙෆ්ම් කවි බණ මණ්ඩපයේ තුලින් අද ඔබට දේශනා කරනු ලබන්නේ 550 ජාතක පොතෙහි එන 504 වන ජාතක දේශනාවයි. එනම් නමින්නය හංස ජාතකයයි. ඒ ඇසීමට පෙර අපි හැම දෙනාම තෙරුවන් නමදිමු. ගගනත දීලේන පුන්සාන්ද සේමානාය මුදුනත තැබූ සැකී කුල සිහ රාදාය සවනත පෑදු සාදහම් ඔසු වේදාය සම්බුදු නාමට මාගේ හද පුද කලාය තුන් ලෝතාලය දම් දියරෙන් තෙමාය සදහම් ගඟුල මුළු සක්වල ගලාය සසරින් එතෙර යන්නනිම් තෙර කියාය සදහම් නාමට දිවියම පුද කලාය පිළිවෙත් පුරා සසරින් ගොඩ උනාය අරහත් දාජය සේවනී සිල් පුරාය තවමත් පැමිණි මාවත මල් පුදාය සිල්වත් සංගුන් වෙත හද මල පිදේය
සිත්වල තිබෙන කෙලෙසුන් පිස දාහරේන සුන්කල යුතුම බන්ධන බිඳ දාදමන ලන්කල නිවන මනරම් සාදහම් ආසන සාක්වල වාසන දෙවිඳුනි මෙහි වඩිනු මැන. තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන සමයේදී ආනන්ද හිමියන් කළ මහා ජීවිත පරිත්‍යාගය අගයමින් මේ හංස ජාතකය දේශනා කරවදාලා අපි මෙතැන් සිට ඒ ජාතක දේශනාව ශ්‍රවණය කරමු. පීපෙන ඕලු නෙළුම් පිරි තිබෙයි විල් පුරා ලෙහෙන පැටවු දුව පනිනවා සොඳුරුවන පුරා නගන මදුර මියුරු නදයි සකුණො අතුවරා සමිදුවඩේ එක් සමයක වේළුවන කරා රැස්ව සංගුන් කතා කරයි මේ බව නිතර ආරුම පුදුම දෙයකි මෙසේ සිදුවේද නිතර අනද සමිදු දිවි පුද දෙයි බුදු හිමි නොහැර දහම් සභා මැද හිමි ගුණ ගැයෙනවා පැතිර අද පමණක් නොවේ පෙරත් මේ අයුරින්ම අනද සමිදු දිවි පුද කර ඇතමී ලෙසම පින්වත් සංඝ දරුවනි මේ ලෙස හැමදාම සසර පුරා පැමිණි අයුරු පවසමි මෙම පෙරත් නුවරක් විය ගුණවත් නිරිඳු රජ කරනා සොඳට එදත් දස රජ දහම අනුවම ගෙවයි කාලය මෙලෙසට සියක් දරුවන් සිටින මහරජ නමින් බහුපුත්තක ලෙසට කේම නම් වූ අග්‍ර බිසවුන් නිරිඳු මන වඩවයි සොඳට තථාගත බුදුහාමුදුරුවෝ දහම් සභා මණ්ඩපයට රැස්සෝ භික්ෂූන්ට අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීතයේ බරණැස් නුවර බහුපුත්තක නම් රජුන් දවස ඌ ඒ සිදුවීම අපි මෙසේ දැනගනිමු. 90000ක් හංසයින් මැද විරාජව හිඳ බෝසතුන්
අනුදහසක් දෙනාටම නායකව වෙසෙනවා මෙත් සිතින් රුවින් පෙරෙපුම් සියක් දහසක් අතරතුර වූ තේජසින් මෙවන් රන්වන් රුවක් සමනැත ලෙසට බෝසත් හංසයන් දිනක් බරණැස් රජුගේ කේමා බිසෝව යහනේ නිදනවා රුවෙන් රන්වන් හංස රාජී දෙකු ස්වප්නයකින් දකිනවා සිහ අසුන් මත ආරා වැඩ හිඳ මිහිරි කට හඬ පතුරුවා දහම් දෙසමින් සිටින යුරු දැක වහා අවදිව බලනවා බලාවට පිට පියවි සිහියට පැමිණ මේ ලෙස සිතනවා අනේ ඒරන් වන්රුවින් යුතු හංස රාජ්‍යදුම් සොයනවා අසන්නට මිහිරි බණ පද දේවියට හිත කියනවා ඒත් නිරිඳුට කියනු කොහොමද සිතට සෝකය දැනෙනවා මේ ලෙස සිතා යහනින් නොම නැගිටින්නේ රෝගී කාලක මෙනි යහනේ සැතපෙන්නේ නිරිඳුන් ආසයි කිම මේ ලෙස වැතිරෙන්නේ හිමියනි දොලක් හටගෙන ඇත විමසන්නේ මෙන්න මේ විලසට දේවිය සිහිනයෙන් දුටු හංස රාජයාගෙන් බණ අසනු කැමැතිව ඒ පිළිබඳව කිවහොත් රජු අමනාප වෙතැයි සිතා රෝගී වූ ලෙස සිරියහනේ සැතපෙනවා මේ දුටු නිරිඳුන් කුමක් නිසා දේවිය රෝගී ලෙස පසුවන්නේ දැයි විමසා බලනවා පින්වතුනි ඇය මෙලෙසට පිළිතුරු දෙනවා නිරිඳුනි මාගේ හදවත තුල වැඩඉන්න පවසමි ඔබට සිතුවිලි මනසේ නැගුණ රන්වන් රුවෙන් යුතු තිසරෙකු ගෙන එන්න මනසේ නැගුණු ආසාවන් සිඳලන්න විසවුනි ඔබයි
කාවදාත්මා ප්‍රිය සොඳුර ඔබ වෙනුවෙන්ම කැපවෙමි දිවියම නොහැර රන්වන් රුවින් යුතු හංසයේ හුගේ පාවර සුමధుර දහම් ආසවන්නේමි කල් නොඇර කොහිද 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 ඉන්නේ රන්වන් තිසරුන් ඈත මෑත ඈත සොයා යන්න හංසයින් රැන රැන ඈත ඈත යයි පියා සලං කාට 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 හැකිද එන්නට අල්ලං හිමාල වනයේ චිත්‍රකූට නම් පර්වතයේ හංසයෝ ඉන්නේ 90,000ක් වූ පිරිවර රන්වන් පැහැයෙන් නිරතුරු බබලන්නේ බෝසත් හංසයා රුවින් විරාජව පිරිවර සමගම හැසිරෙන්නේ ගොදුරු සොයන්නට ඈත විල් සොයා අහස් කුසට නැග පියඹන්නේ පින්වතුනි මෙන්න මේ විදිහට රන්වන් හංසයින් සොයන මේ රජුට හිමාල වනයේ චිත්‍රකූට නම් වූ පර්වතෙහි 80000ක් වූ පිරිවර සමග වාසය කරන රන්වන් හංසයින් පිළිබඳව දැනගන්නට ලැබුණා. මේ හංසයින්ව ගෙන්වාගෙන උපක්‍රමයකින් මේ හංසයන්ව තමා සමීපයට කැඳවන්නට කල්පනා කරනවා. බලමු ඊළඟට කුමක්ද සිදුවන්නේ කියලා. මැතියෝ කතිකා කොට බරණැස් රජුට පස් පියුමන් පෙරොනො වෙලක් තැනවිය සොඳට වැටකොටු කර සොඳුරු පිණිස තනවායසට නිම කරවිය ඉතා සොඳුරු විල් තෙර රජුට මෙසේ විල් තෙර සදානිම විය අභය දානය හිමි විය මේ විලට බට සොඳුරු පක්ෂින් නැවත නැවතත් පැමිණිය පස් පියුම් පෙරේ ඉතාමනරම් පොකුණ සිරියෙන් පිනවිය කුරුළු වැද්දෙකු නිතර විපරම් කරන විලසට ගෙන්විය දිනක් රන්වන් හංසයින්ගෙන් දෙදෙනෙකුත් මෙහි පැමිණියා තවත් දිනකින් බොහෝ පිරිසක් මේ පොකුණටම පැමිණියා සිත් සතුටු කර
ආහාරගෙන යයි ආහාස් කුස නැග ගී ගායා අනේ පින්වත සතුට නැති විය ලැබුණු මේ ලෙස කල් නොයා දිනක් වැද්දා මල පොඩුව බැඳ බලාවුන්නා විපරමින් තවත් පිරිසක් සමග අහසින් ආවහස රජු පාවෙමින් සීතදිය මත තබා දෙකකුල් දිය මතට පා ඔබමින් විල්දියට බැස ආහාර ගන්නවා මේ හංස කැල මනතොටින් මෙලෙසට මේ හංස කැල ඊටාම සතුටින් දැන් මේ විලට බැස ආහාර ගැනීමට පුරුදු වෙලා දිනක් වැද්දා මේ අවට උගුලක් කටවනවා. පින්වතුනි, අහස් කුල සැරිසරා පැමිණි මේ හංස සේනාව එදත් මේ අයුරින්ම අර සුපුරුදු විලට බසිනවා. අපි අසල බලමු මින් පසුව කුමක්ද සිදුවන්නේ කියා. බෝසත් හංස රාජු විල්දිය දෙබෑ කොට රන්වන් දෙපා යුග්මය දැම්මාදියට සීතල දිය යටින් මල පොඩු ඇත ආවට කිසිවක් නොදැන විල මත වැඩුවා සොඳට පින්වත මෙසේ සිදුවෙයි මේ වෙලාවේ බෝසත් හසුන් හසුවෙයි ඒ වෙලාවේ දෙකකුල් රෙදොනි සිතුවිලි විය මුලාවේ එනමුත් සිතට සෝකය නෑ ගෙනාවේ පිරිවර ආහාර ගෙන නිමවන තුරු ඉඳලා පින්වත මහාහඬකින් තාටු දෙක සලලා දුම් හඬ ආසා පිරිවර පිටවිය පලා අතහැර සොඳුරු මේවිල අහසට නැගලා අහසට නැගී වේගෙන් ඉගිලී යනවා 90,000ක් පිරිවර ඈතට යනවා සුමුක නමින් ඌසෙන්පති
විමසනවා ඕ මහ රජුන් ඇයි නාවේ පවසනවා. මෙන්න මේ විදිහට විලේදී මල පුඩුවකට හසු වුණ මේ හංස රාජයා පිරිවර ආහාර අරගෙන අවසන් වනතුරු හිඳ මහා හඬින් හඬනවා. මේ හඬ අසා පිරිවර සියල්ලෝම අහසට නැගී පලා යනවා. පින්වතුනි, සුමුක නම් වූ සේනාපතියා මගදුරක් ගොස් හංස රජු නැති බව දැන ආපසු හැරී විලටම එනවා. වේදනාව දරාගන්න බෑ හංසයාට කකුල් දෙකම රිදුම් දෙනවා බෑ ඉවසන්ට. පෙරත් භවයක පව් කළාද මේ ලෙස වන්ට දැස් නගට කඳුළු එනවා බෑවාවන්ට. අහස් කුසෙන් හැරී සුමුක ආපසු එනවා දහස් ගණන් සේනාවන් ඈතට යනවා. සහස් ගණන් කල්ප පුරා මිතුදම පිරුවා අහක බලන් යන්නේ කොහොම ආපසු ආවා. මහරජුනේ ඉවස ගන්න වේදනාව ඔබේ මං ඉන්නවා මරණය තුරු ළඟට වෙලා ඔබේ. දහස් ගණන් යන්න ගියත් සේනාවම ඔබේ මරණය මං බාර ගතිමි ළඟ ඉඳිමින් ඔබේ. මිතුරාණෙනි මගේ සොඳුරු ඉවතට යන්න මන් දන්නවා සෙනෙහස කෙලෙසද මට තියෙන. මේ උගුලෙන් ගැලවෙන්නට බෑ කොයි ලෙසින දිවි රැකගෙන පිරිවර අරගෙන ඉගිලෙන්න. පිරිවර අරගෙන ආපසු චිත්‍රකූට පර්වතයට යන්න කියලා ඉල්ලීමක් කළත් මේ සෙනෙහවන්ත කළගුණ දන්න සුමුක නම් හංස සේනාධිපතියා යන්නේ නෑ. පින්වතුනි, මේ දෙන්න ළඟට එන වැද්දාට මේ සුමුක නම් හංස සේනාපතියා මෙන්න මේ වගේ කතාවක් කියනවා. පින්වත් වැදේ පුත නොවනේ මේ අහගන්න මේ බෝසත් හංසයානෝ දිවි නොතිබෙන්න 90,000ක් හංසයෝ අසරණ වෙයියොන්න ඒ හැම දෙන දුකට වැටේ පිහිටක් වෙන්න.
මගේ දිවිගෙන රජුන් අපේ මුදාහරින්න නුඹට හැකිය මගේ ගතේ මස් ටික කන්න දිවි ඇති තුරු සොයුරු දමින් වෙලිලා ඉන්න බැහැ මගේ මිතුරව අරන් යන්නට දෙන්න දහස් ගණන් මිතුරන් ඇති මුත් අප අතරේ මෙවන් කෙනෙකු නොදොටිමි මේ මිනිසුන් අතරේ මිතුරාගේ දිවි තොර කරනා මිතුරන් අතරේ මට පුදුමයි ඔබේ ගතිය හදවත ඇරේ මගේ දිවියම පුද දෙන්නෙමි රජුනි ඔබට මේ විලසට සොයුරු දමින් බැඳුනෙමු යසට වැදි රජුනේ දැන්වත් මගේ බස් පිළිගන්න රජු අතහැර යන තැනකට මාගෙන යන්න මේ සුමුඛ නම් සේනාධිපතියාගේ ඉල්ලීමක් මේ විශ්වාසවන්ත මිතුරාගේ පරිත්‍යාගයක් දැක විස්මයට පත්වුන මේ වැඩි පුත්‍රයා මේ හංස රාජයා උගුලෙන් නිදහස් කරනවා පින්වතුනි අනතුරුව මෙන්න මෙසේ පවසනවා මිනිසුන් අතරේ නුදුටි මිතුරෙකෝ මෙලෙස හරි පුදුමයි ආදහනු බෑ පිළිගාමි කෙලෙස නුඹේ ගුණ දැක සිත පැහැදුනි මිතුරෙකෝ වෙලස නිදහස දෙමි ඔබ දෙපළව රඳවමි කෙලෙස හංස රාජුනි සමාවෙන්න සිදුණු දෙට නොදැන ඔබේ ගුණ ගැන කළ අපරාධයට එන්න ඔබේ දෙකකුල් සුව කරවන ලෙසට බෙහෙත් කරමි පැරුණු සමයෙක් කර යසට සසරේ කරන ලාද මහා පින් පවතිනවා බෝසත් හංස යානෝ සුවපත් වෙනවා වැදි රජු දෙදෙන සමගින් මිතුදම් පනවා මෙලෙසවන්ට හේතුව පහදා දෙනවා කේමා බිසවුන් දොලක් ඉපැදවී රන්වන් තිසරකෝ ගෙන්වන්න ඒතිසාරුන්ගෙන් දහම් අසන්නට ඇතියුදොල සංසිඳුවන්න බාහුපුත්තක නම් වරණැස් රජිදුම්
අනදුම් ඔබ අරගෙන එන්න එනිසයි මේ ලෙස උගුලක් තිබ්බේ රන්වන් තිසරෙකු අල්ලන්න. පින්වතුනි, කාරණාව පැහැදිලි කළ පසුව ධෘතරාෂ්ට්‍ර නම් මේ හංස රාජයා කල්පනා කරනවා, මං ආපසු චිත්‍රකූට පර්වතයට නොයා රජු ළඟට ගොස් මේ වැද්දටත් බොහෝ සම්පත් ලැබෙනවා, සුමුක නම් සේනාපති මිතුරගේ ගුණ ප්‍රසිද්ධ වෙනවා. ඒ නිසා වැද්දාගෙන් හංස රාජයා මෙලෙසට ඉල්ලනවා, පින්වත් වැදේ පුත නුවනේ මේ බව අහගන්න ඕනේ ඔබේ මහරජිදුන් මට හමුවන්න පුළුවන් දේවියගේ දොල සංසිඳුවන්න ඒ ලෙස ඔබටත් සම්පත් ලබලා දෙන්න එබැවින් අපව රාජමැදුරට ගෙනියන්න ඕනේ ඔබේ දිවි මග සාරු කරලන්න සම්පත් බොහෝ ලැබ සතුටින් වැජබෙන්න පුළුවනි ඔබේ ගුණ රාජුහට පවසන්න හංස රාජුනි මිනිසුන් විශ්වාස නැත ඔබ දෙපළටම සිදුවෙයි නාපුරක් මහත එනිසා එපා සම්පත් මට ඕන නැත හිමවත කරායනු මෙහි රැකවරණ නැත 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 ඔබේ දැඩි හිත මොදු මොලොක් මුනි එලෙසින් රාජුන්ටත් සාදහම අමාවැනි හැකිවෙයි අපට දෙන්නට රස ඕවාමිනි ඒ තුලින් වේය සැමටම සේත සුවාමිනි පින්වත්තුනි මෙලෙසට ඉල්ලීමක් කරලා මේ හංස රාජයන් දෙදෙනා රජ ගෙදරට ගොසින් රජු ඇතුළු පිරිවරට ධර්මීය දේශනා කරනවා ඊතා පැහැදුණු දේවියගේ දොළ සංසිඳෙනවා හංස රජු මේ අයුරින් අවවාදෙහි පිහිටුවලා හිමවත පිහිටි චිත්‍රකූට පර්වතයට පිටත් වෙලා යනවා පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ මේ අයුරින් මේ හංස ජාතකය නිමවා වදාරනවා ගුණදම් පෙරොනෝ රාජේ දුනිවි නොපමාව බනදම් ආසනු මැන දිවි ඇති තුරාව දරුවන් ඔබේ තනවනෝදී දායාව යහපත් සිතුම් සිතුවිලි ඇතිනියාව
පෝසත් ගතිය ඇති සේරට වැසියන්ට නැනගුණ දෙවනු එයමයි සුගතිය රටට පස්පව් වලින් බැහැරව සමගිය සිතට පුරවනු මිනිස් කැල යයි නිවැරදි මගට තම දරුවන්ට නිසි ලෙස ශිල්පය දෙවනු විරිය වන්තකම ඔහුනට හුරු කරනු සිල්වත්කමද දිය යුතුමයි එය දෙවනු ගින්නක් වගේ දිලිසෙයි කන්දෙන් නැගුණු මෙලෙසට හංස ජාතකය නිමවන අපේ බුදු පියාණන් වහන්සේ පූර්වාපර සිදුවීම් මෙලෙසට ගලපා වදාරනවා චන්න සාමිදු පෙරවැදි පුත් උනාය සැරියුත් සාමිදු බාරණැස් රජු උනේය කේමානාමින් හාසදාත් කේමාවුනිය සැකිකුල පිරිස පිරිවර හාස රජු මමය සදහම් ගංග ගාලා හදවත් නිවේවා දම්සිලිලාර මුළු රටටම ගලාවා නිදහස් රටේ සාදහම් තාව ඇසේවා නිවනින් නිවී සැනසෙන මග පෙනේවා නිවනින් නිවී සැනසෙන